සුපින්වත් ඔබ හැමදෙනාටම සදහම් මසනු කැමැත්තින් මේ පෙහේදේත් බෞද්ධ රූපවාහිනිය සමගින්ම එකතු වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ රූපවාහිනිය මේ පැයට නියමිතව සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි අපි සූදානම් වන්නේ. සදහැමතුනේ මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වැඩ සිටින කොළඹ 7 බෞද්ධ ලෝක භාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති අලව්ව පැනසිහ සෙනසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය අවසරයි තලල්ලේ චන්දකිත්තේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනේ ෂට් අසාධාරණ ඥානයන් පිළිබඳව පවත්වන මේ උතුම් වූ දේශනා මාලාවේ සිව්වන දේශනාව ලෙසින් පවත්වන මේ දේශනාව වෙනුවෙන් පුණ්‍යවන්ත වූ දායකත්වය ලබා දෙනවා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සම්බන්ධ වූ ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන්ගේ එකමුතුවයි අද දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමං තථාගතස්ස මහා කරුණා සමාපත්තියා ඥානං බහුකේහි ආකාරේහි පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමතීති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ආචාර්ය තිස්ස රාජපක්ෂ මැතිතුමන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සිදු කරනු ලබන ධර්ම දේශනා 6කින් සැදුම්ලත් දේශනමාලාවේ සිව්වන ධර්ම දේශනාවයි අද මෙලෙසින් පවත්වනු ලබන්නේ. මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරනවා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සම්බන්ධ වූ ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන්ගේ එකමුතුව. ඒ ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන් සම්බන්ධ වෙලා මහාචාර්ය රමණී සමරතුංග මහත්මණියගේ ඒ මඟ පෙන්වීම ඇතිව බොහොම සත්පුරුෂ හැඟීමෙන් කෘතවේදීව ඒ රාජපක්ෂ මැතිතුමාට තිස්ස රාජපක්ෂ මහත්මයාට පින් අනුමෝදන් කරන්න මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්න. මේ වාගේ පින්කම් වලට කියන්නේ සත්පුරුෂ පින්කම් කියලා.
සත්පුරුෂයෝ ලෝකයේ ඊටාම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරන්නේ මේ ලෝකයේ අති දුර්ලභම පුද්ගලයා තථාගත බුදුරජාණන් වහන්සේ. ඉන් පස්සේ උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය දේශනා කරන පිරිස, ඒ වගේ මේ ධර්මය අනුගමනය කරන පිරිස සහ කෙලෙහි ගුණ දන්නා උදවිය දුර්ලභ පුද්ගලයෝ හැටියට සඳහන් කරලා තියෙනවා. කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. මේ ලෝකේ කෘතඥතාවය හඳුනන කෘතඥතාවෙන් යුක්ත පුද්ගලයෝ දුර්ලභයි කියලා. ඉතින් ඒ අනුව මේ ඔස්ට්‍රේලියාවේ මොනාෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සම්බන්ධ වූ ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන් ඒ කෘතවේදී හැඟීම පෙරදරි කරගෙන තමන්ට යම් ආකාරයකින් උදව්වක් වූ උපකාරයක් වූ ඒ ආචාර්ය තිස්ස රාජපක්ෂ මැතිතුමන්ට පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් මෙහෙම සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ ඒ සත්පුරුෂ හැඟීම මේ අත්තන් තුල තියෙන නිසා. ඒකයි මේක සත්පුරුෂ පින්කමක් කියලා කිව්වේ. ඉතින් මේ ධර්මදේශනා මාලාව බුදුරජාණන් වහන්සේ සතු වූ සුවිශේෂ ඥාන 6ක් මුල් කරගෙන සිදු කරනු ලබන දේශනා මාලාවේ සිව්වන දේශනාව අද පවත්වන්නේ. ඒ ඥාන 6 තමයි ෂඩ් අසාධාරණ ඥාන. ෂඩ් කියන්නේ 6ටනේ. අසාධාරණ කියලා කියන්නේ අනිත් කිසිදු මහා ශ්‍රාවකයෙකුට අවශේෂ ශ්‍රාවකයෙකුට නැතිව බුදුරජාණන් වහන්සේට පමණක් අනන්‍යව උරුමව තිබිච්ච ඥාන නිසා. ඒව අසාධාරණ ඥාන හැටියට හඳුන්වනවා. ඒ ෂඩ් අසාධාරණ ඥාන තමයි ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය, ආසයානුසය ඥානය, යමක පාඨහීර ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සබ්බඤ්ඤුත ඥානය සහ අනාවරණ ඥානය කියලා කියන්නේ. ඉතින් මේ ඥාන 6න් 3ක් මේ වෙනකොට දේශනා කරලා ශ්‍රවණය කරලා ඉන්නේ. අද 4 වෙනි සිව්වෙනි ඥානය පිළිබඳවයි ඔබට කරුණු පැහැදිලි කරන්නේ. ඒ තමයි මහා කරුණා සමාපatti ඥානය. කරුණාව කියලා කියන්නේ කුමක්ද? ධර්මෙහි සඳහන් වෙනවා පර දුක්ඛේ සති සාධූනං හදය කම්පනං කරෝදීති කරුණා. කරුණාව කියලා කියන්නේ පර දුක්ඛේ සති කෙනෙක් දුකටපත් වූ කල්හි සාධූනං සත්පුරුෂ මිනිස්සුන්ගේ හදය කම්පනං කරෝති. හදවත කම්පා කරනවා. කම්පා කරවල අනේ මේ කෙනා බොහොම දුකටපත් වෙලා ඉන්නේ. මම මෙයාට මේ දුකෙන් නිදහස් වෙන්න උදව් කරනවා කියලා සිදු කරනු ලබන ප්‍රඥා සම්පන්න මැදිහත් වීමට තමයි කරුණාව කියලා කියන්නේ. දැන් සමහර අය හිතාගෙන ඉන්නේ කරුණාව කියලා කියන්නේ අනුන්ගේ දුකේදී දුක් වෙන ස්වභාවය කියලා. දැන් අපේ සමාජයේ සමහරව ඉන්නවා කවුරු හරි අඬනව බලාගෙන ඉන්න අමාරුයි. එයාටත් ඇඬෙනවා. එහෙම අවස්ථා තියෙනවනේ නේද? එතකොට එයා කියනවා අනේ මට බෑ මට හරියට අනිත් අය ගැන කරුණාව ඇති වෙනවා දුකටපත් වුනහම මටත් ඇඬෙනවා එහෙම කියලා කියනවා. අඬන එක කරුණාවෙන් කරන වැඩක් නෙවෙයි. අඬන්නේ තරහෙන්. ගොඩාක් අය අඬන එක හොඳයි කියලා හිතුවට දුකට අඬනවා කියන්නේම තරහින් කරන වැඩක්. පටිඝ මූලිකයි ඇඬීම වැළපීම. ඇයි අඬන්නේ? අඬන්නේ තමන් කැමති දේ නොවුනහම. දැන් බලන්න අපි කැමති මේ ලෝකේ අපිත් එක්ක ජීවත් වෙච්ච අය සදාතනිකව ජීවත් වෙනවා දකින්න. එහෙම නැත්නම් අඩුම තරමේ කියනවා මම මැරෙනකන්වත් ඔයා මැරෙන්නේ නැතුව ඉන්න ඕන. ඔය විදිහට කියනවනේ. ඒක තමයි කැමැත්ත ගොඩක් අයගේ. ඒතර මේ කැමැත්තට පිටුපාලා අපිට කලින් ඒක නා මැරුණාම ඔන්න එතෙන්දී ඇති වෙන්නේ මොකද්ද? අර කැමැත්ත ඇති වූ දේ
සිද්ධ වුනේ නැති නිසා ඇතිවෙන පටිඝය ප්‍රතිවිරෝධාකල්පය. අන්න ඒ තුල ඇති වෙනවා ඒ පටිඝයට ප්‍රතිවිරුද්ධව යමක් කරගන්න බැරි වුණාම ඇතිවෙන අසරණ භාවයත් එක්ක තමයි අඬන්නේ. දැන් පුංචි ළමයි පාරේ යනකොට මොනවා හරි දකිනවා. දැකලා ඉල්ල අම්මගෙන් ඉල්ලනවා. අම්මා සල්ලි නැති හින්දා හරි සුදුසු නැති හින්දා හරි කරන් දෙන්නේ නැහැ. එතකොට ළමයාට සිද්ධ වුණේ මොකද්ද? කැමති දේ නොලැබීම. එතකොට ළමයා දැන් අම්මට තාත්තට ගහන්නත් බෑ. යටපත් කට්ටිය යට කරන්න බෑ. ඒ අය හමුවේ ලබා දෙන්නේ නැති නිසා ළමයා අසරණයි. ඒ අසරණ භාවයේ හමුවේ එයා පෙන්නන හිතේ ඇති වෙච්ච තරහ කොහොමද පෙන්වන්නේ? අඬලා. එතකොට අඬනවා කියන්නේ අකමැත්ත පෙන්නන එක මාධ්‍යයක්. අකමැත්ත කියලා කියන්නේ පටිඝය ඇති වෙන්නට මූලික හේතුවක්. එහෙනම් අඬනවා කියන්නේ තරහෙන් ගන්න වැඩක්. ඒ නිසා අපි ඒක හරියට තේරුම් ගන්න ඕන. ඉතින් සමහර අය ඔය එක එක්කෙනා අඬනකොට ඒ දිහා බලාගෙන ඉන්න බැරුව එයාලත් අඬනවා. එහෙම නැත්නම් තව සමහරව හිතනවා මේ අඬන එක්කෙනෙක්ගේ ශෝකය වෙන වෙලාවේ අපිත් එයත් එක්ක ශෝක වුණාම එයාගේ හිතේ සංවේගය තුනී කරගන්න උදව් වෙනවා කියලා. ඒ නිසා තනියෙන් ගන්න අය ගාවට ගිහලා සපෝට් එකටත් අඬන අය ඉන්නවා සමහරට නේද? ඉන්නකෝ ඔයාට මං උදව්වක් කරන්නම් කියලා. එයාත් අඬලා ගෙදර ඇවිල්ලා කියනවා ඔයාලට නම් වැඩි දුක නැහැ මමයි වැඩියෙන් ඇඬුවේ මටයි වැඩි දුක කියලා එහෙම පෙන්නනවා. ඒකෙන් අදහස් කරන්නේ මටයි වැඩියෙන් තරහ ගියේ කියන එකයි. මමයි ගැටුනේ කියන එකයි වෙන දෙයක් නෙවෙයි. එතකොට අඬනවා කියන එක කරුණාවෙන් කරන එකක් නෙවෙයි. පටිඝයෙන් කරන එකක් කියලා තේරුම් ගන්න. එතකොට කරුණාව කියන්නේ මොකද්ද? කෙනෙක් දුකටපත් වුනහම අඬ ඉන්නවනම් එහා අඬන එක නවත්තන එක තමයි කරුණාවෙන් කරන වැඩේ. ඒක තමයි ප්‍රඥා සම්පන්න මැදිහත් වීම කිව්වේ. එතකොට කවුරු හරි දුකටපත් වෙලා ඉන්න වෙලාවේ එයාගේ ඔළුව අතක ගා ඉන්න එකවත් එහෙම නැත්නම් ඒ දුක වැඩි වෙන විදිහට කරුණු කියන එකවත් නෙවෙයි කරුණාව. ඒ දුක නැති වෙන විදිහට කරනු ලබන මඟ පෙන්වීම. ඒක තමයි කරුණාව කියලා කියන්නේ. එතකොට කරුණාව කියන්නේ එකක්, මහා කරුණාව කියන්නේ තව එකක්. කරුණාව එක එක්කෙනාට ඇති වෙන්නත් පුළුවන්. සත්ව කරුණාව කියලා කිව්වහම මේ සාමාන්‍ය මිනිසුන්ට ඒ සත්තුන්ට කරුණාව තියෙනවා. එහෙම තියෙන අවස්ථා තියෙනවනේ නේද? දැන් කරුණාවත් විශේෂ තියෙනවා දැන් මිනිස්සු අතරේ. දැන් මිනිස්සු සමහරු සත්ව කරුණාව යුක්තයි. හැබැයි ගොඩාක් මිනිස්සු කරුණාවන්ත වෙන්නේ බල්ලන්ට පූසන්ට විතරයි. නේද? කුකුල්ලුන්ට මාළුන්ට කරුණාව නැහැ. ගොඩක් අයගේ. එහෙම අවස්ථාවක් තියෙනවා. එතකොට කරුණාව කියලා කිව්වහම එහෙම මේ අසරණ වූ සතුන් කෙරෙහි ඇති කරගනු ලබන කරුණාව වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් දුකටපත් වෙලා ඉඳදී ලෙඩක් අසනීපයක් ඇති වෙලා ඉන්න වෙලාවේදී ඒ සඳහා කරුණාව ඇති වෙලා උදව් උපකාර කරනවා වෙන්න පුළුවන්. ඒව එක එක જાති කරුණාවල්. හැබැයි ඒව මහා කරුණාව නෙවෙයි. ඉතින් කරුණාව ඕන කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. සමහර අය කරුණාවේ වේශයෙන් ද්වේෂයත් ක්‍රියාත්මක කරන අවස්ථා තියෙනවා. කරුණාවෙන් පිහිට වෙන්න ගිහිල්ලා සමහර වෙලාවට තරහ ගන්න අවස්ථා තියෙනවා. මට මතකයි ඔය සුනාමි ව්‍යසනය කාලේ අපේ ලංකාවේ මිනිස්සු කොච්චර කරුණාවන්ත වුණාද කියලා මතකයිනේ. කන්න තිබිච්ච කෑම ටික පවා අරගෙන ගිහිල්ලා අඳින්න තිබිච්ච චීතරෙද්දේ පවා අරගෙන ගිහිල්ලා හොදලා ගිහිල්ලා පූජා කරපු පරිත්‍යාග කරපු සමාජයක් අපේ මේ ලංකාවේ මිනිස්සු. ඉතින් ගොඩාක් අයගේ කරුණාව ඉස්මතු වෙලා ආවෙලා. ඒ හින්දා ගෙවල් නැති වෙච්ච අයට ගෙවල් හදලා දුන්නා. ඒ වගේම විවිධාකාරයෙන් උදව් උපකාර කළා. ඒ දවස්වල අපිත් ඔය පැත්තේ ඔය දකුණු පළාතේ හිම උදව් උපකාර කරන්න ගියා. අපි දකිනවා සමහරු ලොරි ගණන් බඩු පටවල ගේනවා. ඉතින් ගෙනාලා දැන් මේ මහා කරුණාවකින් මේව බෙදන්නේ. ලොකු හිතේ කරුණාවක් තියාගෙන. මහා කරුණාව නෙවෙයි. ලොකු කරුණාවකින් හිතේ මේව බෙදන්නේ. ඉතින් ඒව බෙදන්න ගියාම ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ සීලාචාරකමක් නැතිකම, විනය ශික්ෂණයක් නැතිකම වෙන්නත් පුළුවන්. නැති බැරිකම හින්දා වෙන්නත් පුළුවන්. අසරණකම වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් ශික්ෂණයක් නැහැ.
ඒ නිසා මොකද කරන්නේ? මේ බෙදන්න ගිහිපු බඩු ටික බෙදන්න කලින් උදුර ගන්නවා. ඉතින් හරීම අමාරුයි දැන් මේ ටික බෙදන්න. සමහරු මම දැකලා තියෙනවා අර බඩු ටික බෙදන්න නැතුව පාරායිනම ගොඩ ගහලා එනවා. ඕන එක්කෙනෙකුට ගන්න කියලා. එහෙම එන එක කට්ටියක් මට ඇහුණා එක දවසක් කියා එනවා. මේ කරුණාවෙන් බඩු බෙදන්න ගිහලා බෙදා ගන්න බැරුව ඒ ටික ඔක්කොම පාරායින ගොඩ ගහලා එන ගමන් කියනවා තව සුනාමියක් ඇවිල්ලා මුන් ටිකක් ගහගෙන යන හොඳයි කියලා. අන්න ඒවට කියන්නේ කරුණාවේ වේශයෙන් ද්වේෂය ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් කෙසේ වෙතත් කරුණාව කියලා කියන්නේ එකක්. මහා කරුණාව කියලා කියන්නේ මොකක්ද? මහා කරුණාව ඇති වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට විතරයි. මහා කරුණාව ඇති වෙන්නේ සත්වයාගේ සාංසාරික දුක් විඳින ස්වභාවය අවබෝධයෙන් තේරුම් අරගෙන අන්න ඒ සාංසාරිකව දුකට වැටුනේ ඇයි කියලා වටහාගෙන ඒන් නිදහස් වීම සඳහා කරන ප්‍රඥා සම්පන්න මැදිහත් වීමට තමයි මහා කරුණාව කියලා කියන්නේ. ඒතර මහා කරුණාවට ලක් වෙනකොට ඒ මහා කරුණාවට ලක් වෙන පුද්ගලයාගේ හිත තුලත් ධර්මය අවබෝධ කරගන්නට සුදුසු මනසක් සැකසීලා තියෙන්න ඕන. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ උදේපාන්දර මහා කරුණා සමාපත්තියට සමවැදිලා බැලුවේ වැඩියෙන්ම ලෙඩ වෙලා ඉන්නේ කවුද? වැඩියෙන්ම අසාධ්‍ය වෙලා ඉන්නේ කවුද කියන ඒව නෙවෙයි. උන්වහන්සේ බැලුවේ අද දවසේ මේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා වැඩියෙන්ම සුදුසුකම් ලබාගෙන ඉන්නේ කවුද කියලා. ඒ සුදුස්සන් අතරේ අසනීපකාරයොත් ඉන්න පුළුවන්. ලෙඩ වෙච්ච අයත් ඉන්න පුළුවන්. වෙනත් කරදරවලට පීඩාවලට පත් වෙච්ච අයත් ඉන්න පුළුවන්. මොකද ඒ කරදරයම ඒ පීඩාවම කෙනෙකුට ආර්ය දර්ශනය ඇති කර ගැනීමට හේතුවක්. දැන් ධර්මයේ ඉගැන්වීමක් තියෙනවා දුක්ඛූප නිසායි සද්ධා කියලා. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියලා. ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි කරුණු අවබෝධයෙන් පැහැදීම ඇති කරගෙන ධර්මයට නැඹුරු වීම. ශ්‍රද්ධාවේ ස්වභාවය. එතකොට ශ්‍රද්ධාව ඇති වෙච්ච එක්කෙනා ධර්මයට නැඹුරු වෙන සද්ධා ජාතෝ උපසංගමති කියලා කිව්වේ ධර්මයේ සොයාගෙන යනවා. එතකොට ශ්‍රද්ධාව ඇති වෙන්න දුක හේතු වෙනවා. කවුරු හරි කෙනෙකුට දුකක් ඇති වුණාම සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවය මොකද්ද? කල්පනා කරලා බලන්න. දැන් ඔබ අපි හැමෝම ස්වභාව දෙකකින් යුක්තයි. ඒ ස්වභාව දෙක තමයි සුඛ කාමා දුක්ඛ පටික්කුල. අපි හැමෝම සැපට කැමති දුකට අකමැති. නේද? ඕන තැනක ගියාම අපි හොයන්නේ මොනවද? සැප. නේද? බණ අහන්න ගියාමත් අපි ඉස්සෙල්ලම හොයන්නේ සැප. හේතු වෙන කණුවක් තියනවාද විත්තියක් තියෙනවා මෙහෙ නම් ඉතින් හේතු වෙන්නේ නැති හින්දා කරන්න දෙයක් නැහැ. ඒ සාමාන්‍ය හැම බලලා තමයි ඉස්සෙල්ලම කණු ටික මුළු ටික තමයි පන්සල් වල පිරෙන්නේ ඉස්සෙල්ලම. ඒක සාමාන්‍ය ස්වභාවය. සුඛකාමා දුක්ඛ පටික්කුලා දුක පිළිකුල් කරනවා මිනිස්සු. ඉතින් කවුරු හරි කෙනෙකුට ඒ පිළිකුල් කරන දුකක් විඳින්න අත්විඳින්න ලැබුණාම එයාක ප්‍රතික්ෂේප කරනවනේ. එනිසා බලනවා අනේ මේ දුකෙන් නිදහස් වෙන්න මගක් නැද්ද? කොහොමද මේ දුක නැති කරගන්නේ? කොහොමද මේකෙන් ඈත් වෙලා ඉන්නේ කියලා ඔන්න දුකෙන් නිදහස් වෙන්න හොයනවා. අන්න හිම හොයන කෙනාට තමයි මේ තුනුරුවන්ගේ මාර්ගෝපදේශනයේ මඟ පෙන්වීම ලැබෙන්නේ. එතකොට එහෙම කෙනා අර දුකෙන් නිදහස් වෙන්න මෙන්න අහවල් තැන ඉගැන්වීමක් තියෙනවා. අහවලා මෙන්න මේ විදිහට උගන්වනවා කියලා කිව්වහම ඒ දෙසට නැඹුරු වෙනවා. දැන් ඔබ හිතනවාද එදා පටාචාරාවගේ දරුවෝ ටික නැති වුණේ නැත්තම් මහත්ය නැරුණේ නැත්තම් ගේ ගිනි ගත්තේ නැත්තම් පටාචාරාව නිවන් දකි කියලා. සමහර වෙලාවට පටාචාරාව තාම සංසාරේ ඉන්න වෙන්න පුළුවන්. කිසා ගෞතමීගේ දරුවෝ නොමලා නම් සමහර වෙලාවට කිසා ගෞතමී තාම සංසාරේ ඉන්න වෙන්න පුළුවන්. ඒ අය තමන්ට ඇති වෙච්ච දැඩි වේදනාව දුක තුනී කරගන්න දුරු කරගන්නට ධර්මයේ හෙව්වා.
ඒ ධර්මය කියන පුද්ගලයන් පිළිබඳව විශ්වාසයෙන් එදෙසට ගමන් කළා. ඒක තමයි ශ්‍රද්ධාව. ඒතර දුක් රූප නිසායි සද්ධා. දුක නිසා ශ්‍රද්ධාව හටගන්න. එතකොට යම් යම් දුක් වේදනාවන් වලින් පීඩා විඳින උදවියට මේ දුකෙන් නිදහස් කිරීමේ මඟ ගැන කියනකොට එයාලට ඒක බොහොම ප්‍රායෝගික බවක් දැනෙනවා. මොකද අනේ මාත් හොය හිටියේ මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් කියලා අන්න ඒ දෙසට යාලා නැඹුරු වෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලද්දී ඒ වගේ දුක් විඳපු අය හිටියා. ඒ මොකද ඒ අය දුක් විඳිනකොට දුකෙන් නිදහස් වෙන්නට අවශ්‍ය මානසිකත්වය හදාගෙන තිබ්බේ. එහෙම මානසිකත්වයක් හදාගෙන ඉන්න අයට අදාළ මාර්ගෝපදේශනය කරාම එයාට දුකෙන් නිදහස් වෙන්න පහසුයි. ඉතින් අන්න ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනවා මොන වගේ පිරිසක්ද අද මේ දුක සාංශාරික දුකෙන් නිදහස් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඉතින් අන්න ඒ බලන බැලිල්ලට ඒ සඳහා ඒ ඇති කරගන්න පසුබිමට කියන නම තමයි මහා කරුණා සමාපatti ඥානය කියන්නේ. කුද්දක නිකායේ පටිසම්භිදා මග්ග කියන ග්‍රන්ථයෙහි බුදුරජාණන් වහන්සේ සතු මේ අසහාය ඥාන 6 පිළිබඳව විග්‍රහයක් තියෙනවා. එහිදී සඳහන් වෙනවා කතමං තථාගතස්ස මහා කරුණා සමාපත්තිය ඥාන. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානය මොන වගේ එකක්ද කියලා. බහුකේහි ආකාරේහි පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණා උක්කමති. විවිධාකාරයෙන් බලන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට ඒ ඉගැන්වීමට අනුව ආකාර 89කින් බුදුහාමුදුරු මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනවා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ එක එක අංශ වලින් බලනවා. එහෙම බල මොන අංශින්ද අද පිහිට වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නේ කියලා විවිධාකාරයෙන් බලලා අන්න ඒ අදාළ විදිහට පිහිට වෙන්න කෙනෙක් ඉන්නවනම් එයා සොයාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. සඳහන් කරනවා ඒ සූත්‍ර දේශනා අටුවා කතාවලම පින්වත්නි හැමදාම බුදුරජාණන් වහන්සේ අලුයම් කාලේ පිබිදිලා මහා කරුණා සමාපත්තියට 12 කෝටි ලක්ෂ වාරයක් 12 කෝටි ලක්ෂ වාරයක් බොහොම ෂණිකව මේ සමාපත්තියට සමවදිනවා කියලා. එච්චරට වේගයෙන් ඉක්මන්ව උන්වහන්සේට මේ ලෝකය පිළිබඳවම දකින්න හැකියාව අවශ්‍ය කරන නුවණ උන්වහන්සේ උපදවාගෙන තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ මහා කරුණා සමාපatti ඥාණයට සමවදිනවා. සමවදිනවා කියන්නේ මේ ඥාණය තුලින් බලනවා. මොකද්ද බලන්නේ? ධර්මයේ ඉස්සෙල්ලම සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේට කරුණාව ඇති වෙනවලු මෙන්න මෙහෙම. මේ සත්වයා දිහා බලනකොට ආදිත්තෝ ලෝකෝ මේ ලෝකවාසී සත්වයා ගිනිගෙන ඉන්නවා කියලා බුදුහාමුදුරු දකිනවා. දැන් සාමාන්‍යයෙන් කවුරු හරි ගිනිගෙන ඉන්නව දැක්කම අපිටත් කරුණාව ඇති වෙනවනේ. කරුණාවත් එක්ක ද්වේෂයත් ඇති වුණානේ පහුගිය දවස්වල පාකිස්තානයේ ඉන්නත් එක්ක හිතනකොට නේද? එතකොට බලන්න එහෙම සාමාන්‍ය කායිකව කෙනෙක් ගිනි අරගෙන ඉන්නව දැක්කම අපිට කරුණාවත් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ලෝක ප්‍රජාව ඔබ අපි හැමෝම ගිනි අරගෙන ඉන්නවා. අන්නේ ගිනි ගැන අපි ගින්නෙන් දැවෙන ආකාරය දැක්කහම බුදුරජාණන් වහන්සේට මහා කරුණාව පහළ වෙනවා. මොකද්ද මේ ගින්න? ගිනි ಜಾති තියෙනවා 11ක්. ඒකට අපි කියන 11 ගින්න කියලා. 11 ගින්න කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඔයත් අහලා ඇති ගින්න විශේෂණයක් දාලා කියනවා කෙලස් ගින්න කියලා. නේද? තවත් තැනක සඳහන් කරන දුක් ගිනි කියලා. ඒතර දුකත් ගින්නක් විදිහට දක්වලා තියෙනවා කෙලෙසුත් ගින්නක් විදිහට දක්වලා තියෙනවා.
ඒ අනුව අපිව ගිනිගනු ලබන අපිව දවනු ලබන ප්‍රධාන ගිනි තියෙනවා 3ක්. ඒ ගිනි 3 කෙලෙස් ගිනි 3. මොනවාද? රාගාග්නිය, ද්වේෂාග්නිය, මෝහාග්නිය. රාග, ද්වේෂ, මෝහ කියන මෙන්න මේ ගිනි 3න් අපේ හිත නිතරම ඇවිලෙමින් පවතින. එතකොට අපේ හිතේ රාගය නිතරම ක්‍රියාත්මක වෙනවා නම්, ද්වේෂය ක්‍රියාත්මක වෙනවා නම්, මෝහය ක්‍රියාත්මක වෙනවා. ඒ හිත ගිනිගත් හිතක්, ආදිප්ත හිතක්. එතකොට ඒ වාගේ දැක්කහම බුදුරජාණන් වහන්සේට කරුණාව ඇතිවෙනවා නේ අසරණයා කියලා. මේ මිනිසයාගේ මේ ගිනිගත් රාග ගින්නෙන් ගිනිගත් හිත මට නිවන්න පුළුවන් නේද කියලා බුදුරජාණන් වහන්සේ බලනවා. මට නිවන්න පුළුවන් වුණාට ඔහුත් නිවා ගන්න කැමැත්තක් තියනවදත් බලන්න ඕන නේද? බුදුරජාණන් වහන්සේට බෑ පිටස්තර පුද්ගලයන්ගේ හිතේ ඇති වෙලා තියෙන කෙලෙස් බලහත්කාරින් නැති කරන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ මාර්ගෝපදේශකයෙක් මිස ගැලවුම්කාරයෙක් නොවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පුළුවන් අර ගිනිගත් හිත නිවා දමන්නට අවශ්‍ය කරන මඟ පෙන්වන්න. එහෙම නැතුව බලහත්කාරයෙන් ගිනි නිවන්න බුදුහාමුදුරන්ට බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ බලනවා මම මඟ පෙන්නුවොත් මේ කෙනාට මේ ගින්න නිවා ගන්න උනන්දුවක්, උවමනාවක්, කැමැත්තක් තියනවද කියලා බලනවා. අන්න ඒක තමයි මහා කරුණා සමාපත්තියෙන් බලන්නේ. කරුණාව ඇති වෙනවා මේ විදිහට රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් ගිනි අරගෙන ඉන්නව දැක්කහම ඊට පස්සේ බලනවා බැරි වෙලාවත් මම මේ ගින්න නිවා ගන්න මෙයාට උදව් කළොත් එයා එකකින් ප්‍රයෝජන ගනීද? එහෙම බලනවා නේද? ශිෂ්‍යත්ව දෙනකොටත් එහෙම බලනෝනේ. දුප්පත්කම විතරක් බලන්නේ නේද? බලනවා මෙයා දක්ෂයිද මේ ශිෂ්‍යත්වයේ දීම තුලින් මෙයාගේ අනාගතය මෙයාට ගොඩනගන්න පුළුවන්. ඒ වගේම රටට ලොකු ආයෝජනයක්, ලොකු සේවයක් මෙයා ඉෂ්ට කරාවිද ආදී වශයෙන් බලනවා. එහෙම බලලා ඉවරලා ඒවත් තියනවා නම් තමයි මේ ශිෂ්‍යත්වය දෙන්නේ නේද? දැන් අපේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක කරන සංවිධානයක් තියෙනවා ධම්මදීප පදනම කියලා. ඒකින් අවුරුද්දකට වතාවක් අපි වෛද්‍ය ශිෂ්‍යයන් පමණක් 100 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දෙනවා. දැන් ඒක මේ දවස්වල මේ කොරෝනා හින්දා අවලංගු කරලා නවත්තලා තියෙන්නේ. ඉතින් එහෙදී අපි හොඳට බලනවා මොනවාද වෛද්‍ය ශිෂ්‍යෙක් වෙන්නේම යම් කිසි දක්ෂතාවයක් මතයි. ඒ වගේම එයාගේ ක්‍රියාකාරීත්වය බලන තව දුරටත් මොන මට්ටමටද එයාට උදව් කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා බලලා දක්ෂතාව බල තමයි දෙන්නේ. එහෙම නැති අයට වෛද්‍ය ශිෂ්‍යයන් නොවන අයත් වෙනවා ශිෂ්‍යත්වයේ පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙච්ච අය. එතකොට ඒක තමයි සුදුසුකම. එතකොට මෙයාට උදව් කළොත් ඒ කරන උදව්ව ප්‍රතිඵලදායක උදව්වක් කියලා දැනුණාම උදව් කරන්න හිතෙනවා. නේද? අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේ බලනවා මහා කරුණා සමාපත්තියට සමවැදිලා මෙයාට රාගගින්න නිවා ගන්න මඟ පෙන්නුවොත් මෙයා නිවා ගනීද? ඒකට යාට වමනාව කැපවීම ඕනෑකම තියනවද? ද්වේෂගින්න නිවා ගන්නට මඟ පෙන්නුවොත් ඒ මඟ මෙයා අනුගමනය කරයිද? මෝහගින්න නිවා ගන්නට මෙයාට මඟ පෙන්නුවොත් ඒ තුල මෙයා සැනහෙයිද? ආදි වශයෙන් හොඳට බලනවා. අන්න එහෙම බලලා ඉවර වෙලා උන්වහන්සේ මැදිහත් වෙනවා. එතකොට ඔන්න ගිනි ಜಾති 11ක් තියෙනවා. ඒක 11න් කොටස් දෙකකට බෙදනවා. කෙලෙස් ගින්න කියලා එකක්, දුක් ගින්න කියලා එකක්. ඒතර කෙලෙස් ගිනි 3ක් මං කිව්වා. රාග, ද්වේෂ, මෝහ. ඊළඟට එකට කියන දුක් ගිනි. දුක් ගිනි කියලා කියන්නේ මේ සසරට වැටීම නිසා අපට මුහුණ දෙන්න වෙන ගිනි. ඒ තමයි ජාති, ජරා, මරණ. එතන 3ක් තියෙනවා. ඊළඟට ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස. ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස. එතන 5යි. එතකොට ඔන්න ඒ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස කියන මේ කාරණා ටික ගත්තාම
එතනත් 5ක් තියෙනවා. අතන ජාති ජරා මරණ කියන තැන 3ක් තියෙනවා. 8යි ඊළඟට රාග ద్వේෂ මෝහ කියන තැන 3යි 11යි. ඔක තමයි 11 ගින්න. එතකොට ජාති කියලා කියන්නේ උපදින එක. ජරා කියලා කියන්නේ වයසට යන එක. ඒ ජරාව ඇතුළෙම අන්තර්ගතයි ව්‍යාධි කියන එකත්. ලෙඩ රෝග වලට ගොදුරු වෙන එක. මරණ කියන්නේ මරණයටපත් වීම. ඊට පස්සේ ශෝක කියලා කියන්නේ තමන් සන්තකදී තමන්ගෙන් ගිලිහී යාම තුළ ඇතිවෙන මානසික කම්පනය. මමය මගේය කියලා හිතාගෙන ඉන්න දේවල් මමත්වයෙන් ගිලිහුණාම ඇතිවෙන මානසික කම්පනය තමයි ශෝක. පරිදේව කියලා කියන්නේ අන්න ඒ කම්පනය මත ඇති කරගනු ලබන වැළපීම්. පරිදේව කියන්නේ වැළපෙනවා කියන එක. වැළපෙනවා කියලා කියන්නේ නිකම්ම නෙවෙයි. වැළපෙනවා කියලා කියන්නේ කියව අඬනවා කියන්නේ. ඒ දැන් සමහර නෝනල ඉන්නවා මහත්තයා මැරුණාම අඬනවා. කොහොමද? පඩි ගත්තාම වැඩි කොටස මගේ අතටම ගෙනල්ලා දෙන්න හිටපු මහත්තයා මැරුණා නේද? කොහේ ගියත් කියලා යන්නේ කෙනා අද මට නොකිය ගියේ කියලා අඬනවා. බලන්න ඔය මලගෙවල් වල ගිහිල්ලා පැත්තකට වෙලා ඉන්න. නිසඳස් පොතල් ලියන්න පුළුවන් ඔය කියන කතා එකතු කරලා එච්චරට නිර්මාණශීලී හැඟීම් ප්‍රකාශ කරමින් සමහරව අඬනවා. ඉතින් කෙසේ වෙතත් මේ විදිහට මේ භාව ප්‍රකාශනයන් තමන්ගේ හිතේ තියෙන අදහස් මේ විදිහට එළියට දාන කියන්නේම වැළපීමක්. එතකොට hina යන්නේව කිය අඬන්නත් බෑනේ නේද? ඒ වගේම නිතරම එකම කියන්නත් බෑ. ඒ නිසා අලුත් ඒවා මනසින් නිර්මාණය කර තමන්ම පීඩාවටපත් වෙනවා. අන්න පරිදේව. ඊළඟට දුක්ඛ කියලා කියන්නේ කායිකව ඇති කර ගන්න ලබන විඩාව. දෝමනස්ස මානසිකව ඇති කර ගන්නු ලබන පීඩාව. උපායාස කායිකවත් විඩාවටපත් වුණාම මානසිකවත් විඩාවටපත් වුණාම මොකද වෙන්නේ? කරන්න කියන්න දෙයක් නැහැ. බලාගත්තත් බලාගෙන හූල්ල ඉන්නවා. නේද? අනේ මට වෙච්ච දෙයක් කිය ඇඬුවට ඇඬෙන්නෙත් නැහැ, කෑ ගැහුවට කෑ ගැහෙන්නෙත් නැහැ, ඇඟටත් පණ නැහැ, හිතන්න වෘත්තයෙන් සිටිවිලි එන්නෙත් නැහැ. ඔය බලාගත්තත් බලාගෙන ඉන්න එක තමයි උපායාසකය. ඔන්න ඔය කියන ඒවා තමයි 11 ගිනි. එතකොට එතන තියෙනවා දුක් ගිනි 8යි, කෙලෙස් ගිනි 3යි. මේ කියන 11 ගින්නෙන් ගිනිගත් සත්වයා බුදුරජාණන් වහන්සේ දකිනවා. දැකලා අන්න ඒ ඇත්තන්ට මේ කෙලෙස් ගිනි නිවන්නට මඟ පෙන්වන්න පුළුවන්ද? මේ අයගේ මතු සාංශාරික දුක් ගිනි නිවාලන්නට හැකියාව තියනවද කියලා බුදුරජාණන් වහන්සේ බලලා ඒ අයට මහා කරුණාවෙන් පිහිට වෙනවා. එතකොට අන්න ඒක මහා කරුණාව ඇති වෙන්න ප්‍රධාන හේතුව බුදුහාමුදුරන්ගේ හිතේ. ඊළඟට ආයි බුදුරජාණන් වහන්සේට මහා කරුණාවක් ඇති වෙනවා. ඒ උය්‍යුත්තෝ සත් ලෝකෝ කියලා සඳහන් වෙනවා. මේ සත්වයා වැඩකට නැති දේවල් වල යෙදෙනවා. එහෙම දේවල් වල යෙදුනහම බුදුරජාණන් වහන්සේට අර මහා කරුණාවක් ඇති වෙනවා. අනේ මෙච්චර වටින අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ගේ විකලත්වයක් නැති මනුෂ්‍ය ජීවිතයකුත් ලබාගෙන ඊළඟට හොඳ නොහොඳ කල්පනා කරන්න පුළුවන් ඥාන ශක්තියකුත් ඇතිව ඉපදිලා මේ වටින මනුෂ්‍යාත්ම භාවයකුත් ලබාගෙන මේ මනුෂ්‍ය ජීවිතය අර්ථ සම්පන්න කරන්න මේ මනුස්සයා කිසිම උත්සාහයක් ගන්නෙ නෑනේ. වැඩකට නැති දේවල් මේ හොයා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේට සිත් පහළ වෙන හැඟීමක් එනවා. අන්නේ හැඟීම මුල් වෙලා ඒ ඇත්තන්ට මඟ පෙන්වන්න දුක නැති කරන්න අවශ්‍ය මාර්ගෝපදේශනයට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දකිනවා තරුණ කුමාරවරු පිරිසක් එක්තරා සුන්දර කාන්තාවක් සමග කැලෑවට ගිහිල්ලා ඒ කාන්තාව මේ අයගේ වටිනා කියන ආභරණ ඔක්කොම පැහැරගෙන එතනින් ගියාට පස්සේ මේ ආව හොය හැම තැනම ඇවිදිනවා. ඉතින් එහෙම ඇවිදින වෙලාවේ බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා වැටහුණා අද දවසේ මහා කරුණා සමාපත්තියට සම්බන්ධනකොට මෙන්න මේ අයට පිහිට වෙන්න පුළුවන්කම තියෙනවා කියලා දැනගෙන එහෙම දැකලා කරුණාවෙන් උන්වහන්සේ කල්ැතුවම අර කුමාරවරු ඇවිදගෙන යන පැත්තට ගිහිලා වාඩි වෙලා හිටියා.
එතකොට උන්වහන්සේ විමසනවා මේ කොහෙද යන්නේ? එතකොට කියනවා මේ අපි මෙහෙම කෙනෙක් හොයනවා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කියන ඔය වගේ අය කී දහහක් මේ සංසාරේ හොයන්නේ නැද්ද? මේ වටින ජීවිතය ලැබිලා තියෙන ඔහොම නිස්සාර දේවල් හොය ඉන්න නෙවෙයි. ඊට වැඩිය යමක් හොයන්නයි කියලා බොහොම ගැඹුරු බණක් අර අනුසාරයෙන් ඒ ඇත්තන්ට කිව්වා. ඒ තුල ඒ අයගේ සංසාර ගමන එතනින්ම නිමා වුණා. අන්න ඒ වගේ සමහර අවස්ථාවල තියෙනවා කිසිම වැඩකට නැති ප්‍රයෝජනයකට නැති මෙලොවටත් හේතු වෙන්නේ නැති මෙලෝ දියුණුවටත් හේතු වෙන්නේ නැති පරලෝ දියුණුවටත් හේතු වෙන්නේ නැති කාටවත් යහපත පිණිස පවතින්නේ නැති ඔය වැඩකට නැති දේවල් වල යෙදිලා ඉන්නව සමහරව. අන්න ඒ අය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේට මහා කරුණාව පහළ වෙනවා. එහෙම පහළ වෙලා උන්වහන්සේ ඒ අයට පිහිට වීම සඳහා එතෙන්ට වඩිනවා. සමහර වෙලාවට පාගමනින් වඩිනවා. සමහර වෙලාවට දවස් ගාණක් වඩිනවා. දැන් සඳහන් වෙනවා එක්තරා බ්‍රාහ්මණයෙක් හිටියා. ඒ බ්‍රාහ්මණයා මේ ගොවිතැන් කරන එක්කෙනෙක්. ඉතින් ඒ තැනැත්තාට දවස් ගණනාවකට පස්සේ සත්‍ය අවබෝධ කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙන බව දැනගෙන බුදුහාමුදුරු කල්ැතුවම ඒ බ්‍රාහ්මණයාගේ ගෙදරට උදේට පිණ්ඩපාතේ වඩින්න ගත්තා. ඉතින් පළවෙනි දවසේ පිණ්ඩපාතේ වඩිනකොට මෙයා සතුටු වෙලා පිණ්ඩපාතේ බෙදුවා. දෙවෙනි දවසෙත් බුදුහාමුදුරු ආපහු පිණ්ඩපාතේ වැඩියා. තුන්වෙනි දවසෙත් වැඩියා. එතකොට දැන් මෙයාට නිතර එනකොට මේක කරදරයකුත් වුණා. පළවෙනි දවසේ සතුටින් දුන්නට ආයි නිතර දෙවේලේ දෙන්න ගත්තාම කරදරයි. දවස් 3ක්ම දීලා හතරවෙනි දවසේ මෙයා අර පිණ්ඩපාතේ බෙදන ගමන් බුදුරජාණන් වහන්සේට හිමීට කිව්වා ආහාරයේ ගිජු වෙච්ච ශ්‍රමණ බවත් ගෞතමයෝ නැවත එනව නේද කියලා. පකට්ඨකෝ අයං සමනෝ පුනප්පුනං ආගච්ඡති. ආහාර රසයෙන් කුල්මත් වෙච්ච මේ ශ්‍රමණ බවත් ගෞතමයෝ පුනප්පුනං ආගච්ඡති. නැවත එන්න ගත්තනේ කියලා කිව්වා. බුදුහාමුදුරන්ට අවශ්‍ය වෙච්ච වචනේ ඔන්න ඔය පුනප්පුන කියන වචනේ. දවස් 3ක් බලාගෙන හිටිය ඒ බ්‍රාහ්මණයගේ කටින් ඔය වචනේ එනකම් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පුනප්පුන කියන වචනය මුල් කරගෙන ලස්සන ධර්ම දේශනාවක් කරා. මේ පුනප්පුන ධර්ම 16ක් ගැන විග්‍රහ කරන මේ ලෞකික ජීවිතයේ සත්වයා නැවත කරන ක්‍රියාකාරකම් විග්‍රහ කරලා ඊට පස්සේ සත්වයා කෙලෙස් සහිත සත්වය නැවත මේ සසරට පිවිසෙන හැටිත් ඒ සසරට පිවිසෙන්නේ නැතුව දුක් විඳින්නේ නැතුව ඉන්න අවශ්‍ය කරන මාර්ගය විවර වෙලා තියෙන වෙලාවේ ඒයින් ප්‍රයෝජන ගන්න නැති එක ගැනත් බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන බණක් කිව්වා. අන්න ඒ තුල ඒ තැනත්තාට සත්‍ය අවබෝධ කරගන්න හැකියාව ලැබුණා. විමුක්තිය සාක්ෂාත් කරගන්න ලැබුණා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ සමහර දවස්වල මහා කරුණාවෙන් සමවැදිලා අද දවසේ මහා කරුණාවට සමවැදිලා අද දවසේම පිහිට වෙනවා කියන කතාවක් නෑ. අද දවසෙන් පිහිට වෙන්නත් පුළුවන්. දවස් ගණනාවක් තිස්සේ එකට සූදානම් වෙන්නත් පුළුවන්. ඒ වාගේ හැකියාවක් උන්වහන්සේට තිබුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේට තවත් අවස්ථාවකදී මහා කරුණාව පහළ වෙනවා. ඒ තමයි කුම්මග්ග පටිපන්නෝ ලෝකෝ. ලෝකයා නොමගට ගියා කියලා දුක කරුණාව ඇති වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් අංගුලිමාල සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේට මහා කරුණාව පහළ වුණේ නොමග ගිය කෙනෙක් බේර ගන්න යනවා කියලා. ඒතර බලන්න එතනත් දැන් ඔය ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි බුදුහාමුදුරුවෝ මහා කරුණික නම් අංගුලිමාල මිනිස්සු 999ක්ම මරණකම් හිටියේ ඇයි? නේද? පළවෙනි මිනිහව මරන්න කලින් ගිහිල්ලා බේර ගන්න තිබ්බනේ කියලා එහෙම ප්‍රශ්න අහනවා. නමුත් මම මතක් කළා බුදුරජාණන් වහන්සේ පින්වත් මේ ලෝක ධර්මතාවයට උරුම යම් දුක් වේදනා තියෙනවා නම් අන්න ඒ වයින් සත්වයා නිදහස් කරගන්න පහළ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඉපදුනා නම් ඉපදෙනේ සත්වෙ මැරෙනවා. බුදුහාමුදුරුවෝ පහළ වුණත් ඉපදිච්ච අයට නොමරි ජීවත් වන්න පුළුවන් කමක් නැහැ. නහිසෝ උපක්කමෝ අත්ති යේන ජාතා නොමියරේ.
ඉපදිච්ච සත්වයන්ට නොමැරී ජීවත් වෙන්න පුළුවන් උපක්‍රමයක් ලෝකේ නැහැ. එතකොට ඒකට බුදුහාමුදුරු මැදිහත් වුණත් වැඩක් නැහැ. ඉපදිච්ච අය වයසට යන එක, ලෙඩ වෙන එක, ඒව නවත්තන්න බුදුහාමුදුරන්ටත් බෑ. ඒ අය කර්ම දායාද කරගෙන උරුම කරගෙන ආව නම් වුන්ට යන්න වෙනවා. ඒ වගේ කවුරු හරි කෙනෙක් මේ භවය තුල අඟුලිමාලගෙන් මරුන් කන්න කර්මයක් දායාද කරගෙන ඉපදුනා නම් බුදුහාමුදුරන්ටවත් ඒකට මැදිහත් වෙන්න බෑ. ඒක යාළගේ කර්ම ශක්තිය. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක තේරුම් ගත්තා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දුටුවා මේ අඟුලිමාලගේ හිත වෙනස් කරන්න අවශ්‍ය සුදුසු තැන, සුදුසු වේලාව, සුදුසු ආකාරය දැක්කා. අඟුලිමාල ඇඟිලි 999ක්ම කපලා හිටියේ. කැමැත්තෙන් නෙවෙයි ඒක කළේ. නේද? අහිංසකනේ අඟුලිමාල උනේ. වැරදි මාර්ගෝපදේශනය නිසා, අසත්පුරුෂ ඇසුර නිසා එයා නොමගට ගියේ. කුම්මග්ග පටිපන්න උනේ එහෙමයි. එතකොට එයාගේ හිතේ තිබුණා අදහසක්. මොකද්ද? අම්මා ආවත් මරලා මේ ජරා වැඩේ නවත්තනවා කියන. අන්න නවත්තනවා කියන හැඟීම එයාගේ හිතට ආවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දුටුව මෙයාගේ අදිෂ්ඨානේ බොහොම ප්‍රබලයි. ගුරුවරයාගේ ඉල්ලීම ඉෂ්ට කරලා මිසක් මෙයා මේක නවත්තන්නේ නැහැ කියලා. ඒ නිසා 1 2 3 4 නවත් අවස්ථාවේදී මේ මැදිහත් උනත් ඒක වෙන්නේ නැහැ. එයා ඊට වැඩි ප්‍රබලව අර නරක පැත්තට හිත අදිෂ්ඨානයෙන් පුරවගෙන තියෙන්නේ. ඒ නිසා අන්න 999 වෙනකොට මෙයාගේ හිත දැන් හොඳ පැත්තට හැරෙන්න අවශ්‍ය මානසිකත්වය හදාගෙන තියෙන්නේ. අවශ්‍ය කරන්නේ නිසි මඟ පෙන්වීම කරන්න විතරයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තෙන්දි මැදිහත් උනේ. එහෙම මැදිහත් වෙලා අර අඟුලිමාලගේ හිතේ ස්වභාවය වෙනස් කළා. එතකොට අන්න ඒක තමයි මහා කරුණාව කියලා කියන්නේ. ඉතින් අඟුලිමාලගෙන් මැරුම් කන්න කවුරු හරි කෙනෙක් ඉපදුනා නම් ඒකට ඒ අයට ගොදුරු වෙන්න සිද්ධ වෙන එක ස්වභාවයක්. ඉතින් බුදුහාමුදුරුවෝ මෙතෙන්දී බලන්නේ මොකක්ද? මූලිකව බලන අඟුලිමාලට මේ සත්‍ය අවබෝධ කරගන්න සුදුසු වෙලාව තියෙනවද කියලා. ඒ සුදුසු වෙලාවේදී තමයි මැදිහත් උනේ. අන්න ඒක තමයි වටින්නේ. මට මතකයි අප ආචාර්යෝත්තම අපවත් වී වදාළ අග්ගමහා පඬිතු මඩිහි මහානායක මාහිම්පාණන් වහන්සේ දවසල අපිට කියලා දෙන කතාවක්. ඒ තමයි ඔන්න එක කම්පැනි එක ෆැක්ටරි එකක ලොකු මැෂින් එකක් කැඩුණලු. ඉතින් මේ මැෂින් එක කැඩිච්ච නිසා දවසකට රුපියල් ලක්ෂ ගාණක් පාඩු වෙනවා. විවිධ විශේෂඥයෝ දක්ෂයෝ ගෙනල්ලා මේක හදනවා කාටවත් හදා ගන්න බෑ. ඔය අතරේ අති විශේෂඥයෙක් මේකට බලන්න එකන් ආවට පස්සේ යා මේක හොඳට අධ්‍යයනය කරලා ඉවර වෙලා ළඟ ඉන්න එක්කෙනෙක්ගෙන් පුංචි මිටියක් ඉල්ලගෙන අර මැෂින් එක තැනකට පොඩි තට්ටුවක් දැම්මා. තට්ටුව දාපු ගමන් මැෂින් එක වැඩ කරන්න ගත්තා. දැන් ඉතින් කම්පැනි අයිතිකාරයට හරි සතුටුයි. දැන් දවස් ගාණක් පාඩු වෙවි හිටියේ. දැන් මේ පාඩුවක් නැති වෙනවනේ කියලා සතුටෙන් දැන් මැෂින් එක හදපු එකේ ගාස්තුව කීයද කියලා ඇහුවා අරයාගේ. අර විශේෂඥයාගේ. ඒ වෙලාවේදී යා කියනවා ගාස්තුව 10005යි කියලා කිව්වා. ඉතින් මෙයාට හරි පුදුමයි අයිතිකාරයට මොනවා ඔච්චර වැඩක් කරේ නෑනේ. ඔයා එක තට්ටුවයිනේ දැම්මේ 10005ක් ගන්න ඕන දෝකට කියලා. ඊට පස්සේ මේ මිනිහා කියනවා නෑ පහ තට්ටුවට 10000 නියම තැනට තට්ටු කරපු හින්දා කියලා කිව්වා. අන්න ඒ වගේ දැන් හැම තැනම තට්ටු 10000 හිටියනම් මැෂින් එක හැදෙන්නේ නෑ. මේ අදාළ තැනටයි තට්ටු කරන්න ඕන. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාට සත්‍ය අවබෝධ කරලා දෙන්න සුදුසු තැන මෙතන. සුදුසු වෙලාව මෙතන. සුදුසු න්‍යාය මෙන්න මේකයි. ආදි වශයෙන් හොඳට දැනගෙන අන්නේ අදාළ තැනදී මැදිහත් වෙන. ඒකයි ප්‍රඥා සම්පන්න මැදිහත් වීම කියන්නේ. අන්න ඒ උන්වහන්සේ සතු මහා කරුණා ගුණය නිසා. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේට මේ සත්වයන් කෙරෙහි කරුණාව පහළ වෙනවා. උපනීයති ලෝකෝ අද්ධෝ. අනේ මේ ලෝක සත්වයා ටිකෙන් ටික වයසට යනව නේද? තමන්ගේ ජවය බලය ගිලිහිලා යද්දී අනේ මේ මිනිස්සු මෙච්චර
මේ ශාරීරිකව විඩාවට පිරිහිලා යද්දි අධ්‍යාත්මිකව කිසිම දියුණුවක් උනේ නැහනේ කියලා මහා කරුණාව ඇති වෙනවා. සමහර ඉන්නවා අපේ සමාජයේ පුරාණීය භුක්ති විඳින අය. පුරාණීය භුක්ති විඳිනවා කියන්නේ මේ අතීතයේ කරන ලද හොඳ කර්මවල විපාක විදියට වර්තමානයේ හොඳ භවභෝග සම්පත් ඇතුව සුව පහසුකම් ඇතිව ජීවිත ලබනවා. හැබැයි මේ බහුතරයක් දෙනාට බොහෝ අවාසනාවන්ත ඉරණම් වලට ගොදුරු වෙන්නට සිද්ධ වෙලා තියෙද්දි නොලැබී යාම් හමුවේ මට මේ වාගේ සැප සම්පත් ලැබුණේ ඇයි කියලා නුවණින් විමසා බලන්නේ නැතුව අර දේවල්ම කාලා බීලා සතුරු වෙලා ඉන්නවා මිසක් අලුතෙන් රැස් කරගන්නේ නැති අය ඉන්නවා. හරියට බැංක් account එකේ සල්ලි තියෙන කම්ම වීදම් කරලා සල්ලි නැති වුණාට පස්සේ අන්තිමට දුක් විඳින්න වෙනවා වගේ ජීවත් වෙන පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. අන්න එහෙම අයට තමයි පුරාණයේ භුක්ති විඳිනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඒ අය පිළිබඳවත් ඔන්න කරුණාව ඇති වෙනවා. එහෙම ඇති වෙලා ඒ අයටත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්ද කියලා බලනවා. එහෙමයි ඉන්න දැන් මහදන සිටු පුත්‍රයා වගේ අය මහා ධනයකට හිමිකම් කියලා ඔක්කොම විනාශ කරගත්තට පස්සේ අන්තිමේදී දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා ඉඳෙද්දී අයියෝ මේක දුකක් මේකෙන් නිදහස් වෙන මගක් නැද්ද කියලා හොයද්දී බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට ලක් වෙලා ඔවුන් මේ සසරින් එතර වීමට අවශ්‍ය මඟ සලසගත්තා. එහෙම අය ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට කරුණාව පහළ වෙනවා. අත්තානෝ ලෝකු අනභිස්සරෝ. මේ ලෝක සත්වයා හරීම අනාරක්ෂිත පිරිසක්. අත්‍රාණයි. ත්‍රාණ කියන්නේ ආරක්ෂා. අත්‍රාණ කියන්නේ ආරක්ෂාවක් නැහැ. දැන් බලන්න අපි මොනතරම් බල සම්පන්නව, ජව සම්පන්නව ආරක්ෂාකාරීව හිටියත් නේද? අත්‍රාණයිනේ කොරෝනා හමුවේ අපි ඔක්කොම අනාරක්ෂිතයි. අපි මේ ෆේස් මාස්ක් දාගෙන සැනිටයිසර් කරගෙන මේ ඔක්කොම කරා කියලා නේ වැක්සින් උත් ගහලා බූස්ටර් එකක් ගහලා කොහේ හිටියා කිව්වත් මොන විදිහේ ලෙඩක් ඇවිල්ලා අපි වැටක් කරයිද කවුද දන්නේ නේද? අපි හරි මාසරණයි කතකේ. අපි උත්සාහ කරනවා, වලකින්න උත්සාහ කරනවා, පරිස්සම් වෙන උත්සාහ කරන බව ඇත්තයි. නමුත් මොන විදිහේ ලක්ෂණ වලින් මොන විදිහේ ප්‍රභේද වලින් මේ වෛරසය අප කරා පැමිණිලා අපිව අඩපණ කරයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය, ලෝක ධර්මතාවය. ඉතින් අන්න එහෙම අසරණ වෙච්ච අය කෙරෙහි රෝගවලට ගොදුරු වෙලා පීඩා විඳින අය කෙරෙහි බුදුරජාණන් වහන්සේට කරුණාව පහළ වෙනවා. එහෙම අය අතරේ එහෙම පීඩා විඳින අය අතරේ ලෙඩ වෙලා ඉඳෙද්දී අඩු ගානේ මතක් වුණොත් අනේ මෙහෙම ලෙඩ දුක් හැදෙන තැනකට නම් ආයින් එන්න හොඳ නැහැ. මේ ඔක්කොම විඳවන්න උනේ ඉපදිච්ච හින්දානේ. ඒ ඉපදුනේ උපදින්න ආසාවෙන් මැරිච්ච හින්දානේ. ඒ නිසා මේ උපදින්න තියෙන ආසාව නැති කරගන්න ක්‍රමයක් නැද්ද කියලා කවුරු හරි කෙනෙක් හොයනකොට ක්‍රමයක් තියෙනවා. මෙන්න ක්‍රමය කියලා ආරෂ්ඨාංගික මඟ පෙන්වමින් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පිහිට වෙනවා. අන්න ඒ අයටත් උන්වහන්සේ මඟ පෙන්වනවා. ඊළඟට පෙන්වත්නි අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. මේ බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ලෝකේ ස්වකීයයි කියලා දෙයක් නැහැ. සබ්බම් පහය ගමනීය මමය මගේ කියලා අල්ලගෙන ඉන්න සියලු දේවල් කවදා හරි දවසක දාලා යනවා. මොන තරම් මිනිස්සු මේ විදිහට අතට ගත්ත සියලු දේ අතහැරලා යනවද කියන එක අපි කල්පනා කරලා බලමු. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දැකලා අනේ මේ ස්වකීයයි කියලා ගන්න බැරිව ඉන්න සමාජයකත් මේ මිනිස්සු මමය මගේ කියලා තණ්හාවෙන් අල්ලගෙන පොදි බැඳගෙන එකතු කරගෙන රැස් කරන්නටම දරන වෙහෙස කියලා බුදුහාමුදුරන්ට අන්න ඒ මිනිස්සු පිළිබඳවත් සානුකම්පිත හැඟීමක් ඇති වෙනවා. ඊළඟට ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ඌන කියන්නේ මදි කියන අඩුයි කියන එක. ලෝකයට කොච්චර ලැබුණත් අඩුයි. අතිත්තෝ අතෘප්තිකර ආශාවකින් පෙළෙන්නේ. තණ්හා දාසෝ තණ්හා විදාසියෝ බවට පත් වෙලා තණ්හාව යෝජනා කරන හැම දෙයක්ම ලබා දෙමින් කටයුතු කරනවා මිස එයා තමන්ගේ විමුක්තියට වැඩ කරන්නේ නැහැ. තණ්හා විදාසියෝ බවට පත් වුණාම තණ්හාව කිව්වොත් ඇහැ රූප වලින් පිනවන්න, කන ශබ්ද වලින් පිනවන්න, නහය ගඳ සුවඳ වලින් පිනවන්න ආදී වශයෙන් තණ්හාව කිව්වහම අන්න ඒ ඉන්ද්‍රයන් පිනව ඉන්න එක තමයි සාමාන්‍ය මිනිස්සුගේ ස්වභාවය.
ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම ඉන්ද්‍රයන් පිනවමින් ඉන්න අය කෙරෙහි කාරුණික වෙනවා. කරුණාවක් ඇති කරමින් මිනිසුන්ට කොච්චර වේවා ලැබුණත් මදිනේ. අනේ මේ මිනිසු මේවෙන් ඈත් වෙන කවදද කියලා කල්පනා කළා. මේම ඉන්ද්‍රයන් පිනව ඉන්න අය අතරේ පවා කවුරු හරි කෙනෙක් ඉන්නවද මේවා අතහරින්න කැමැත්තක් ඇති කරගත්ත කෙනෙක් කියලා බුදුහාමුදුරු බලනවා. අන්න ඒ අය අතරේ ඉන්න පුළුවන්. රාජ මහා මාත්‍යාදීන් කියලා කියන්නේ හොඳට ඉන්ද්‍රයන් පිනවල සප බහුල ජීවිත ගත කරපු අය. රජවරු විතරනේ සිටුවරු සිටු දේවීවරු කොච්චර ධන සම්පත් තිබිච්ච අය හිටියද? එහෙම විඳින ගමනේම ඒ අය ඒවා අතහැරලා මේ සියල්ල తాවකාලිකයි කියලා දැනගෙන අතහරින්න අවශ්‍ය මානසිකත්වයක් ඇතුව කටයුතු කරනවා. අන්න ඒක දැක්ක ගම බුදුරජාණන් වහන්සේ ඒ බඳු අයට ප්‍රඥා සම්පන්නව මඟ පෙන්වනවා මහා කරුණාවේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම හැඟීමක් එනවා. අතායනෝ අලේනෝ අසරණෝ අසරණී භූතෝ. මේ ලෝකේ මිනිස්සු අනාරක්ෂිතයි. අලේනෝ පිහිටක් නැහැ. අසරණෝ කවුරුවත් සරණකට එන්නේ නැහැ. අසරණ භූතෝ බොහොම අසරණ වෙලා දුක් විඳගෙන ඉන්නේ. ඒ හින්දා මෙයාට පිරිහිට වෙන්න ඕන. කොහොමද පිහිට වෙන්න ඕන? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. දන්තෝහං මම දැමුණ කෙනෙක්. ලෝකයා අදන්තෝ ලෝකයා නොදැමුණු අය. මම දමනය කරගෙන ඉන්නේ. මං කෙලෙස් දමනය කරපු කෙනෙක්. නමුත් ලෝකයාට කෙලෙස් දමනය කරගන්න බැරුව අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා මම එයාලට කෙලෙස් දමනය කරන හැටි කියලා දෙන්න ඕන. සන්තෝහං මම ඊටාම ශාන්ත ස්වභාවයට පත් වෙලා ඉන්නේ. මිනිස්සු අසන්තෝ හරියට අශාන්ත භාවයෙන් කලබලකාරී ස්වභාවයෙන් ඉන්නේ. මම යාලට ශාන්ත වෙන හැටි කියලා දෙන්න ඕන. ඒ වගේම අස්සත්තෝ මං අස්වැසීමෙන් ලද දෙයින් සතුටු වීමෙන් අස්වැසිලා ඉන්නේ. ලෝකයා අනස්සත්තෝ අස්වැසිලා නැහැ. ඒ නිසා අස්වැසෙන හැටි මං යාලට කියලා දෙන්න ඕන. පරිනිබ්බුතෝහං මම පිරිනිවන් මම කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරලා ඉන්නේ. අපරිනිබ්බුතෝ ලෝකෝ ලෝකයා පිරිනිවන් පාලා නැහැ. ලෝකයා කෙලෙස් නැති කරලා නැහැ. ඒ නිසා මම ලෝකයාට ඒ අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන්න ඕන. පහෝමි ක්වාහං තින්නෝ තාරේතුං මම තින්නෝ මේ සසර තරණය කරපු කෙනෙක්. මට හැකියාව තියෙන අනිත් අය තරණය කරවන්න අවශ්‍ය මාර්ග උපදේශනය දෙන්න. මුත්තෝ මෝචේතු මම සසරින් මිදුණ කෙනෙක්. මට හැකියාව තියෙන අනිත් අයටත් සසරින් මිදෙන්න මඟ පෙන්වන්න. දන්තෝ දමේතු මම දමනය වෙච්ච කෙනෙක්. මට පුළුවන් අනිත් අයටත් දමනය වෙන්න මඟ පෙන්වන්න. සන්තෝ සමේතු මම ශාන්ත වෙච්ච කෙනෙක්. මට පුළුවන් අනිත් අයටත් සමනය වෙන හැටි කියලා දෙන්න. පරිනිබ්බුතෝ පරිනිබ්බාපේතුං මම පිරිනිවන් පාප කෙනෙක්. කෙලෙස් සියල්ල නැති කරපු කෙනෙක්. මට පුළුවන් අනිත් අයටත් කෙලෙස් නැති කරන හැටි මඟ පෙන්වන්න කියලා ඒ විදිහට පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්‍යේසු මහා කරුණාවකමති. බුදුරජාණන් වහන්සේට සත්වයන් කෙරෙහි මෙන්න මේ හැඟීම තුල මහා කරුණාව පහළ වෙනවා. මම ඒකඩ වුණා. මං අනිත් අයටත් එහෙම කරන්න ඕන. බලන්න අන්නේ කිතා හොඳයි. දැන් මේ ශිෂ්‍යත්ව පරිශ්‍රණ වැඩසටහනට සම්බන්ධ වෙච්ච ඔබටත් මමත් මේ විදිහේ ශිෂ්‍යත්වයක් ලබාගෙන මේ විදිහේ ප්‍රතිලාභයක් ලබා ගත්තා. ඒ නිසා තව කෙනෙකුට මේ ප්‍රතිලාභය ලබා දෙන්නට අවශ්‍ය වෙන විදිහට මම වැඩ කරන්න ඕන. එහෙම හැඟීමක් කරන කොච්චර හොඳයිද? මං විතරක් කොහොම හරි මේක කරගත්තාම අනිත් මගෙන් පස්සේ කාටවත් මේක ඕනේ නැහැ කියන ආකල්පයෙන් කටයුතු කරනවා නම් ඒ බුදු මඟ අනුගමනය කරන කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණාව නිසා තමයි පෙන්වන්නේ ඔබ අපි හැම දිනාම මේ නිවෙන මගෙහි ගමන් කරන්නේ. එදා දීපංකර බුදුහාමුදුරන්ගේ පාදමූලයේදී සුමේද තාපසයාව සිටියේදී අපේ මහ බෝසතාණන් වහන්සේට රහත් වෙලා සසර ගමන නවත්තන්න තිබ්බා. නමුත් උන්වහන්සේ කල්පනා කළා නෑ මං වගේම දුකෙන් පෙළෙන පිරිසක් කෝටි සංඛ්‍යාත පිරිසක් සසර සැරිසරනවා. මගේ ශක්ති ප්‍රමාණයෙන් මං ඒ අයටත් උදව් කරලා ඒන් කොටසක් හරි ගොඩ දාලා මමත් ගොඩ වෙන්න ඕන. එහෙම හිතලා
ඒ සඳහා මමත් කවදා හරි බුදු වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගත්තේ. ඒකත් මහා කරුණාව නිසාමයි. සත්වයා කෙරෙහි ඇති කරගත් මහා කරුණාව නිසා උන්වහන්සේ එලෙසින් පාරමී ධර්ම පුරන්න මේ ගොරබිරම් සසරට වැටුණ දැනම. ඒතර එහෙම දැනගෙන සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කල් දානාදී පාරමී ධර්ම පූර්ණය කරලා ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා හැමදාම හිමිදුරු උදාසන අලුයම කාලයේ 12 කෝටි ලක්ෂ වාරයක් මේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා මෙන්න මේ විවිධ ආකාරවලින් මම ආකාර කිහිපයයි කිව්වේ 89 ආකාරයක් දෙන හැම විදියකටම ඒවට සමවැදිමින් ඒ අංශ වලින් විමසමින් බලනවා කොහොමද මේ දුකෙන් පෙළෙන සත්වයා දුකෙන් එතර කරවන්නේ කියලා. ඒතර මෙන්න මේ සාංශාරික දුක නැති කිරීම සඳහා සිදු කරනු ලබන ප්‍රඥා සම්පන්න මැදිහත් වීම තමයි මහා කරුණා සමාපත්තිය කියලා කියන්නේ. ඉතින් එවන් මහා කරුණා සමාපත්තියකින් ශෝභමාන වූ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන පිරිසක් විදිහට අපටත් ශක්ති ප්‍රමාණෙන් දෛනික ජීවිතයේ දුකටපත් අයට පිහිට වෙන කරුණාවෙන් යුක්ත වෙනව ගමනේම ඔබටත් පුළුවන් නම් දුකෙන් පෙළෙන අයට ඇති ඒ සුවය මානසික සැනසෙල්ල ඇති කරගන්න පුළුවන් වෙන විදිහට ධර්මමය උපදේශයක් ලබා දෙන්න. ඒකත් මහා කරුණාවක්. හිත තැලිලා රිදිලා පීඩාවටපත් වෙලා අසහනයටපත් වෙලා ඉන අය බොහෝ දෙනා ඇති ඔබේ ශිෂ්‍යයන් නැති ඕන තරම්. එහෙම අයට ධර්මමය උපදේශයක් ඔබට ලබා දෙන්න පුළුවන් නම් ඔවුන්ගේ ජීවිතය සදාතනික සුවපත් කරන්නට අවශ්‍ය කරන මාර්ග උපදේශනයක් ලබා දෙන්න පුළුවන් නම් ඔබත් ඒ මහා කරුණා ගුණය යම් මට්ටමකට ඔබේ ජීවිතයට ගලපා ගන්න උත්සාහ කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එලෙසින් කටයුතු කරන්න බුදු පියාණන් වහන්සේ සතු ඒ අසහාය ෂඩ් අසාධාරණ ඥානයන් අතුරෙන් සිව්වන ඥානය වන මහා කරුණා සමාපatti ඥානය අසුරෙන් සිදු කළ මේ අනුශාසනාව ඔබ හැමට උපනිශ්‍රය වේවා කියලා අපි ඊතසිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, ධර්ම දේශනා 6කින් යුත් දේශනා මාලාවක සිව්වන ධර්ම දේශනාවයි අද මෙලෙසින් නිමාව දුටුවේ. ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සම්බන්ධ වූ ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන්ගේ එකමුතුව මගිනුයි අද දායකත්වයේ දරා කටයුතු කළේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ආචාර්ය තිස්ස රාජපක්ෂ මැතිතුමන්ට පින් අනුමෝදන් කිරීමේ කල්යාණ මිත්‍ර හැඟීමෙනුයි පින්කම සිද්ධ කළේ. මහාචාර්ය රමණී සමරතුංග මහත්මණියගේද උපදෙස් මඟ පෙන්වීම ඇතිව හැමදෙනාම සම්බන්ධ වෙලා මේ සිදු කරගත් උතුම් කුසල බලයෙන් ඒ පරලෝසපත් ආචාර්ය තිස්ස රාජපක්ෂ මැතිතුමන් ප්‍රධාන පින්වත් ඔබ හැමදෙනාගේම පරලෝසපත් සියලු ඥාතීහු සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරන පින්නතුන්ට මුළු ලෝකවාසී සියලු සත්වයන්ට දෙවියන්ගේ ආශිර්වාද සලසත්වා නිදුක් නිරෝගී සුවය සලසා දෙත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ උතුම් කුසල් බලෙන් හැමත මෙලොව සුව වේවා, පරලොව සුව වේවා, හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.